ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ බොරලැස්ගමුව කටුවාවල පරම ධම්ම විසුද්ධාරාමාධිකාරී පැපිලියාන සුනිත්‍රා දේවී පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවෙනාධිපති පූජ්‍යපාද ගොම්බද්දල දමිත ස්වාමීන් වහන්සේ. ධර්මදේශනාවේ දායකත්වයන් දම්පේ පිළියන්දල තරංගාලොකුගේ පුෂ්පිකා අබේරත්න පද්මා ප්‍රැන්සිස්කු සමග අජිතා රණවීර පාසල් මිතුරයන් පිරිස, දකුණු හෝකන්දර ප්‍රජාමණ්ඩල මාවත ප්‍රියන්තනී බුලත්ගම මහත්මිය සමග කමල් බුලත්ගම මහත්මා ප්‍රධාන පිරිස, බණ්ඩාරගම පිළියන්දල පාර නන්දා කුමාරසිංහ මහත්මිය, පස්යාල කලල්පිටිය බීජී නන්දාවතී මහත්මිය. සදහැවතුනි, ධර්ම ශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ආරාම රෝපා වන රෝපා යේ ජනාසේතු කාරකා පපංච උදපානංච යේ දදන්ති උපස්සයං
තේසං දිවාච රත්තෝච සදා පුඤ්ඤං පවඩ්ඩති ධම්මට්ඨෝ සීල සම්පන්නෝ යේ ජනා සග්ග ගාමිනෝ තීති. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්නතුනි, ජාතික ගුවන් විදුලිය ඔස්සේ විකාශනය වන දිනපතා ධර්මදේශනා මාලාවෙහි අදට නියමිත ධර්මදේශනාවටයි ඔබ අපි සම්බන්ධ වෙන්නේ. මේ පින්කමේ දායකත්වය දක්වන්නට යෙදෙන පින්වත් පිරිස වගේම නිවෙස්වල සිට පින්කමට සම්බන්ධ වෙන පින්වත් සියලු දෙනාමත් පළමුව තිසරණ සහිත පන්සිල් සමාදන්ව සිල්වතුන් බවට පත් වෙලයි මේ උදාරතර යහපත් ක්‍රියාවේ නිරත වෙන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුද්ධ වචනයෙන්ම කියනවනම් පින්නතුනි, ඔබ දැන් සිද්ධ කරන්නේ සියලුම දානයන් අතර වටිනාම දානමය පින්කම. මේ පින්කමට කියන්නේ ධර්ම දානය කියලා. එක පැත්තකින් බණක් අහලා පිනක් රැස් කර ගන්නවා වගේම අනිත් අතට ඔබ දැන් සැබෑ නිවැරදි ලෙස බුදුන් දකින්නට සූදානම් වෙන වෙලාව. වරක් ලෝතර බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට දේශනා කරනවා යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා බුද්ධ වචනයක්. මහණෙනි, යම් කෙනෙක් ධර්මය දකිනවද හිතෙම මා දැක්කා වැනිය. පින්නතුනි, අපට ජීවමානම බුදුන්ගේ රූපය දැන් දැක ගන්න බෑ. උන්වහන්සේ පිරිනිවන් පාපු නිසා. උන්වහන්සේගේ අසහාය බුද්ධ කාය මූර්තියට නගලා එහෙමත් නැත්නම් බුදු පිළිමේ හැටියට අඹලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් පන්සල් වලට විහාර වලට ගියාම ඒක දෙනෙතින් දකිනවා. දැකලා අපි හිතේ සතුටක් ඇති කරගන්නවා අපි බුදුන් දැක්කා කියලා. ඒ කියන දෙනෙතින් බුදුන් දකිනවට වඩා බුදුහාමුදුරු මගේ කලේ මනසින් බුදුන් දැකීම. මනසින් බුදුන් දකින්නට තියෙන එකම හා හොඳම ක්‍රමය තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීම. ශ්‍රවණය කරලා විතරක් ප්‍රමාණවත් නෑ. ඒ ධර්මය මනසේ නැත්තං හිතේ ධාරණය කරගන්නත් ඕන. ඉන් පස්සේ ධර්මය තමන්ගේ ජීවන ක්‍රියාවලියේ ප්‍රායෝගික අභ්‍යාසය බවට පත් කරගන්නත් ඕන. ඒක බුදුහාමුදුරු වචන 3කින් දේශනා කළා, සුනාත ධාරේත චරාත කියලා. එහෙමනම් අන්න ඒ නියම නිවැරදි ක්‍රමයට බුදුන් දකින්නට සූදානම් වෙන වෙලාව හැටියට මේ වෙලාව හඳුන්වන්න පුළුවන්. අද දේශනාවට මා මාතෘකාව තෝරගත්තේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයෙන්. ඒ දේවතා සංයුත්තේ තියෙන සූත්‍රයක් තමයි වනරෝප සූත්‍රය. මේ සූත්‍රය තෝරා ගැනීමට හේතුව මොකක්වත් නෙමෙයි පින්නතුනි, පරිසරය පිළිබඳව ලෞතර බුදුහාමුදුරුවෝ කරුණු දක්වපු සූත්‍රයක් වන නිසා. ලෝකේ බොහෝ දෙනා සාකච්ඡා කරන ප්‍රබල මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා මේ පරිසරය. පුංචි කාලේ ඉඳලා දරුවන්ටත් අපි කියා දෙනවා පරිසරය ආරක්ෂා කරන්න ඕනේ ඇති. පාසල් යන දරුවෝ Tamanගේ ජීවිතේ මම හිතන්නේ එකවරක් හරි අනිවාර්යෙන් රචනා ලියනකොට ඔය පරිසරය සුරකිමු කියන මාතෘකාවෙන් රචනා ලියලා ඇති. ඒ විදිහට එදිනෙදා ජීවිතයේ බොහෝ තැන්වලදී අපිට මේ පරිසරය පිළිබඳව කරුණු කියවෙනවා, අහන්නට සලස්වනවා. පරිසරයේ තියෙන වැදගත්කම, පරිසරය ආරක්ෂා කිරීමේ තියෙන අගනාකම, ඒක රකින්නේ කොහොමද, පරිසරයට හානි වෙන්නේ කොහොමද, නොයෙක් විදිහට කරුණු කාරණා සමාජයේ සාකච්ඡා වෙනවා. හැබැයි කොච්චර සාකච්ඡා වුණත් පින්නතුනි, අපි දකින දෙයක් තමයි දිනෙන් දින පරිසරය විනාශයට පත්වෙන ප්‍රවණතාවයයි වැඩි. ඒ කියන්නේ මානව සංහතියේ පවණක් නෙවෙයි,
සත්ව සංහතියේ පැවැත්මටත් තර්ජනය වන පරිදි පරිසරයට බලපෑම් කරලා තියෙනවා. වැඩිපුරම බලපෑම් කරලා තියෙන්නේ කවුද? මිනිසා කියන සත්වයා. මනසින් උසස්යයි කියන මිනිසා කියන සතාගෙන් වෙච්ච හානිය නිසා අද පරිසර අසමතුලිතතා ඇති වෙලා කියලයි බොහෝ ගවේෂකයන් විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ. එහෙනම් මොකක්ද මේ පරිසරය කියන්නේ කියලා අපි ටිකක් විමසලා බලමු. ලෞතර බුද්ධ දේශනාවට අනුව පරිසරයට අයිති වෙනවා ගෝල පහක්. මොකද්ද ඒ ගෝල පහ? වායු ගෝලය, ජල ගෝලය, ඒ වගේම ඍතු ගෝලය, වෘක්ෂලතා ගෝලය සහ ජීව නැත්තම් ජෛව ගෝලය. මේ කියන ගෝල පහෙන් සමන්විත වෙච්ච පරිසරය මිනිසාගේ පැවැත්මට, සත්වයන්ගේ පැවැත්මට හා ඒ පරිසරයේම පැවැත්මට උපකාරී වන විදියටයි සමතුලිතව නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ පරිසරය රැකිය යුත්තේ ඇයි? ඒ රැකීමෙන් වෙන ප්‍රයෝජන කොහොමද කියලා අපි අද සාකච්ඡා කරමු ලෞතර බුද්ධ දේශනාවත් සම්බන්ධ කරගෙන. පින්නතුනි, මේ ලෝකේ පහළ වෙච්ච විශිෂ්ටතම පරිසරවේදියා කවුද කියලා අහුවොත් අපට දෙන්න තියෙන සරලම උත්තරය තමයි ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පරිසරය පිළිබඳ කරුණු තමන්ගේ දේශනාවේ තැන් තැන්වල අන්තර්ගත කළා විතරක් නෙමෙයි, ප්‍රායෝගිකව පරිසර වේදියෙක් හැටියට උන්වහන්සේ පරිසරයට සැලකිලිමත් වුණා. නැත්තම් පරිසරයට අවශ්‍ය කරන ගෞරවය දැක්වුවා. බලන්න, ලෞතර බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැදගත්යයි සම්මත සියලු දේවල් සිද්ධ වෙලා තියෙන්නේ ගෙවල් ඇතුලේ, එහෙමත් නැත්තම් මන්දිර ඇතුලේ, ආරාම ඇතුලේ නෙවෙයි, අවට බාහිර පරිසරය තුල. රුක්ගොමු අතරි. උන්වහන්සේ මේ ලෝකයට බිහි වුණේ, ඉපදුනේ ලුම්බිනි සල්ුවේනි. ඒ කියන්නේ වෘක්ෂලතා පද්ධතියක් ඇසුරින්. ඒ වගේම දුෂ්කර ක්‍රියා කරන්නේ අවුරුදු 6ක් තුල නුගරුකක් මුල. ඒ කියන්නේ ඒත් බාහිර පරිසරය. උත්තරීතර බුදු පදවිය ලබන්නේ නේරංජා ගංගාසල තිබිච්ච අස්වත්ත බෝධිය මූලයේ. ඒ කියන්නේ ස්වාභාවික පරිසරය තුල. උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය දේශනා කරන්නේ බරණැස ඉසිපතනි මිගදාය කියන අභය භූමියේ. ඒ කියන්නේ ඒත් බාහිර ස්වාභාවික පරිසරය තුල. ඒ වගේම උන්වහන්සේ පරිනිර්වාණයට පත් වෙන්නෙත් ඒත් සාමාන්‍ය පරිසරයමයි. ඒ කියන්නේ කුසිනාරාවේ උපවර්තන සල්වියන. උන්වහන්සේගේ ජීවිතයේ වැඩිම කාලයක් බාහිර පරිසරයත් එක්ක මුහු වෙලා කටයුතු කළා. ගංගා, ඇලදොල, ඒ වගේම ගහකොළ, වනගොමු හරියට බුදුහාමුදුරුවෝ ඇසුරු නිසුරු කළා. මානසික කායික විවේකයේ සලසා ගන්න උන්වහන්සේ වැඩිපුරම පින්නතුනි ආශ්‍රය කරලා තියෙන්නෙත් වනාන්තර, එහෙමත් නැත්තම් වනගොමු. ඒ විතරක් නෙවෙයි, ලෞතර බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දේශනාවේදී උපමා රූපක ගත්ත තරමක් ගත්තේ බාහිර පරිසරයේ. බලන්න, අපි අතර ජනප්‍රිය ග්‍රන්ථයක් වෙච්ච ධම්මපදේ පටන් ගත්ත තැන ඉඳලා අවසාන දක්වා බොහෝ ගාථාවල යම් යම් ධර්ම කරුණු විග්‍රහ කරන්න උපමා හැටියට ගත්තේ එක්ක ගහකොළ, නැත්තම් සතා සිව්පාව, එම නැත්තම් ඇලදොල ගංගා, වනගොමු. ඒ කියන්නේ ස්වාභාවික පරිසරය තුල තියෙන දේවල්. එහෙනම් මේ ලෝකේ පහළ වෙච්ච විශිෂ්ටතම පරිසර වේදියා හැටියට බය නැතුව අපට කියන්න පුළුවන් ලෞතර බුදුහාමුදුරුවෝ. ඒ වගේම උන්වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට විනය නීති පනවන කොටත් දැඩි අවධානයක් යොමු කළා මේ පරිසරය ආරක්ෂා කරන්න. ධම්මපදයක ගාථාවක කියනවා ශ්‍රාවකයන්ට වනං චින්දත මාරුක්ඛ.
මහණෙනි වනය සිඳින්න එහෙත් ගස් කපන්න එපා. දැන් කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙයි වනයක් සිඳින්නේ කොහොමද ගස් කපන්නේ නැතිව? බුදුහාඳුර එතන පෙන්නනවා වනය කියන එකෙන් කෙලෙස් නැමැති වනය. ඒ කෙලෙස් වනය සිඳින්න විනාශ කරන්න හැබැයි ගස් නම් කපන්න එපා. විනය නීති පනවනකොට පින්නතුණී භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් උපසපන් භික්ෂුවකට අමු තනකොළ ගහක්වත් ගලවන්න එපා කියලයි බුදුහාඳුරු දේශනා කළේ. ඒ වගේම අමු ගහක අත්තක් එහෙම කඩන්නත් එපා කිව්වා. එහෙම වුණොත් ඒවා දුකුලා ඇවැත් ගණයට අයිති වෙනවා. වස් ශික්ෂාපද පනවන්නත් හේතුව පරිසරයේ ආරක්ෂා කිරීම උදෙසා ගත්ත පියවරක්. එදා හිටපු අන්‍ය ආගමික විශේෂයෙන් ජෛන මහාවීරගේ අනුගාමිකය ලා තනකොළ පෑගුවේ නැහැ වැස්ස කාලෙට ඒවා ලපටි දළු දාන නිසා. මේ කාරණය පදනම් කරගෙන බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාටත් මහජනතාව අතරින් විරෝධයක් කෙනකොට බුදුහාමුදුරු වස් කාලය තුල ඒ කියන්නේ වහින කාලය තුල ආරාමගත වෙන්න දේශනා කළා. ඒ වගේම සේකියා වගේ විනය ශික්ෂා පනවනකොට මේ ස්වාභාවික ජලය ගලාගෙන යන ඒ වගේම තනකොළ තෘණපත්‍ර ආදිය කෙරෙහි පවා සැලකිල්ලක් දක්වලා විනය නීති පැනෙව්වා. භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාලා පින්නතුණි ගලාගෙන යන වතුරකට කෙල ගහන්න එපා මුත්‍රා ආදී අපිරිසුදු දේ එකතු කරන්න එපා කියලා. ඒ කියන්නේ ජලගෝලය පවිත්‍රව තියාගන්න ගත යුතු පියවරක් හැටියටයි ඒක පෙන්වන්නේ. අමු තනකොළ උඩට කෙල ගහන්න එපා මුත්‍රාදී කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ භික්ෂූන්ට විනය නීතියක් පෙන්වුවා. ඒ සියල්ල තුල පෙන්වුවේ පරිසරයේ තියෙන වැදගත්කම. ඒ වගේම පැවිදි ජීවිතේ ගත කරනකොට භික්ෂුන් වහන්සේලාට මේ බාහිර පරිසරයත් එක්ක ගනුදෙනු කරන්න බුදුහාමුදුරු ඉතාම පැහැදිලිව කරුණු දැක්වුවා. බලන්න මුල් කාලේ භික්ෂුන් වහන්සේලාගේ වාසස්ථාන බවට පත්විය යුත්තේ ස්වාභාවික පරිසරයේ තියෙන යම් යම් ස්ථාන. අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා ආදි වශයෙන් බුදුහාමුදුරු පෙන්වුවා භික්ෂුන් වහන්සේලාට ස්වාභාවික පරිසරය තුල තියෙන වනගොමු, අරණ්‍ය ඒ විතරක් නෙවෙයි සමහර විට බිලබෙන ගුහා, ගල්ලෙන් ඒ වගේ දේවල් වාසස්ථානයට තෝරා ගන්න. භික්ෂුන් වහන්සේලාට නිල ඇඳුම හැටියට චීවරය අනුදැන වදාරනකොට චීවරයේ සැලැස්මට පෙන්වෙත් බාහිර පරිසරය තුල තිබිච්ච චමත්කාර ජනක දර්ශනයක්. ඒ තමයි මගධ කෙත. ලස්සනට ලියදි හදලා නියර බැඳලා ඒ කොටස් වෙන් කරලා ඈතට පේනකොට දැකුම් කළු ස්වභාවයක් ඒ මගධ කෙතේ තිබුණා. ආනන්ද හාමුදුරන්ට බුදුහාමුදුරු දේශනා කරනවා ආනන්ද සිවුරට 아무තු සැලැස්මක් අවශ්‍ය නැහැ මේ මගධ කෙතේ හැටියට සිවුර මහ ගන්න. බලන්න පරිසරය භික්ෂුවට හුරු කරවපු හැටි. ඒ වගේම සිවුර සකස් කරගත්තාම ඒකට පඳු පොවන ආදී කටයුතු කරනකොටත් මේ ස්වාභාවික පරිසරය තුළ තියෙන දේවල් තමයි ඒකට මුහු කරගන්න අනුදැන වදාළේ. සමහරට ගස්වල පොතු, පොළ, මුල් ඒ ආදිය අරන් ඒවා තම්බලා ඒවායින් ගන්න කහට පාටට තමයි අර සුදු වස්ත්‍රය එහෙමත් නැත්නම් සකස් කරගත්ත චීවරය එබුවේ. ඒකට අපි කිව්වා පඳු පොවනවා කියලා. ඒ විදිහට ඒ පඳු පොවා සකස් කරගත්ත චීවරය තමයි භික්ෂුවගේ නිල ඇඳුම බවට පත් කළේ. ඒ වගේම ලෞතර බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ගිහි පැවිදි දෙපක්ෂයටම තමන්ගේ ජීවිත ගමන සරලව පවත්වාගෙන යන්න
අනුදැන වදාරනවා ඔය කරණීයමිත්ත සූත්‍රයේ කරුණු ටික. ඒ කරුණු ටිකේ අන්තර්ගත වෙන්නේ ස්වාභාවික පරිසරයත් එක්ක මුහු වෙලා සරලව ජීවිතය පවත්වාගෙන යන ආකාරය. සුබර, අප්පකිච්ච, සල්ලවකවොත්ති ආදී වචන වලින් ඒක ඊ타ත්ම පැහැදිලි වෙනවා. පින්නතුනි, මේ විදියට මේ බාහිර පරිසරය තුල භික්ෂුන් වහන්සේලා ලබන ආධ්‍යාත්මික සතුට, ඒ කියන්නේ නිරාමිස ප්‍රීති සුඛය කොච්චර ලස්සනට විස්තර කරලා තියෙනවද බෞද්ධ සාහිත්‍යයේ ඔය තේරී ගාථාවල එහෙම. නිසංසල වනපියසක නැත්තම් ගලාගෙන යන ඇලපාරක් අයිනේ, ගංගාවක් අයිනේ. ඒ ගත කරනකොට මනසට දැනෙන ආධ්‍යාත්මික සුවය භික්ෂුන් වහන්සේලා පවා විග්‍රහ කළා. ලෞතර බුදුරජාණන් වහන්සේ විවේක සුවය ගත කරන්න බොහෝ අවස්ථාවල් වල ඔය අජකරණී නදිය වගේ තැන්වල තමයි උන්වහන්සේ වැඩ හිටියේ. ඒ විතරක් නෙවෙයි, විවිධ පොකුණු ගෙව්යන් උන්වහන්සේ විවේක සුවය ගත කරන තැන් බවට පත් කරගත්තා. බුදුහාමුදුරුවන්ට ආරාම හදා දුන්නා. අනේපිඬු සිටුතුමා හදන ඒ ආරාමයට තෝරාගත්තෙත් අඹ වනයක්. බුදුහාමුදුරන්ට එවැනිම අඹ වනයක් පූජා කළා කවුද? ජීවක වෛද්‍යවරයා. ඒ වගේම අම්බපාලි කියන ගණිකාවත් ඇයට අයිති වෙලා තිබිච්ච ඒ වගේම උද්‍යානයක් බුදුහාමුදුරන්ට පූජා කළා. මේ ලෞතර බුදුරජාණන් වහන්සේ බාරගත්තා. බාරගත්ත විතරක් නෙවෙයි, ඒ තැන්වල ඒ අවස්ථාවල වැඩ හිටියා විවේක සුවයෙන්. මේ විදියට පරිසරය පිළිබඳව බොහෝ දේවල් උන්වහන්සේ දේශනාවට ඇතුළත් කළා. වගේම තමන්ගේ ප්‍රායෝගික ජීවිතය තුලත් ඒ පරිසරයේ වටිනාකම අන් අයට පහදලා දෙන්න, නැත්නම් අන් අයට වටහා දෙන්න ක්‍රියා කළා. පින්නතුනි, බලන්න, ශාක්‍ය ජනපදයට වැඩම කරවගෙන යන්න බුදුහාමුදුරුව වැඩම කරගෙන යන්න ආවේ කාළුදායි ඇමතියා. කාළුදායි ඇමතිය ඇවිල්ලා මහාන වුණා. මහාන වෙලා බුදුහාමුදුරුව ළඟ වැඩ ඉඳලා ඊළඟට හේමන්ත ඍතුව ආවහම ශාක්‍ය ජනපදයට යන පාරේ තියෙන සුන්දරත්වය, ගස් කුලවල තියෙන සුන්දරත්වය ගාථා පෙළකින් විස්තර කරනව චිත්තාකර්ෂණීය විදියට. ඒ ගාථා පෙළේ කියන විස්තරය අහගෙන හිටිය ලෞතර බුදුරජාණන් වහන්සේට තමන්ගේ ගම මතක් වුණා. ඒ කියන්නේ ශාක්‍ය ජනපදය. ඒ නිසා උන්වහන්සේ තීරණය කරනවා ශාක්‍ය ජනපදයට වැඩම කරන්න. කියන්නේ ඒ පරිසරයට උන්වහන්සේ ඇලුම් කළා. වරක් විදූඩව කුමාරයා ශාක්‍ය ජනපදය ආක්‍රමණය කරන්න හදනකොට ලෞතර බුදුරජාණන් වහන්සේ අතරමඟට වැඩම කළා. ඒ කියන්නේ ශාක්‍ය ජනපදයට යන පාර. වැඩම කරලා ගහක් මුල වැඩ ඉන්නවා. විදූඩව ඇතුළු සේනාව ඇවිල්ලා බුදුහාමුදුරුවෝ දැකලා බුදුහාමුදුරුවන්ගෙන් විමසනවා, මෙච්චර ආරාම තියෙද්දි ඇයි භාග්‍යවතුන් වහන්සේ මේ ගහක් මුල වැඩ ඉන්නේ? ලෞතර බුදුරජාණන් වහන්සේ විදූඩවට පිළිතුරු දෙනවා, ඔය ශාක්‍ය ජනපදයේ එහා පැත්තේ තියෙන්නේ විදූඩබ ශාක්‍ය ජනපදයේ පැත්තෙන් මද පවන හමන මද සුළඟත් මට පුදුම සැනසෙල්ලක් ගතට. පින්නතුනි, ඒ වගේ පරිසරයත් එක්ක ජීවත් වෙච්ච සුවිශේෂ පරිසර වේදියෙක් ලෞතර බුදුහාමුදුරන්ගේ ධර්මය අනුගමනය කරපු ශ්‍රාවකයන් වහන්සේලා විතරක් නෙමෙයි, රාජරාජ්‍ය මහාමාත්‍යාදීන් පවා එදා මෙදා තුර මේ පරිසරයට විශාල සැලකිල්ලක් ඒ නිසා දැක්වුවා. කොටින්ම කියනවා නම් ආරාම ආදිය ඉදි කරනකොට
පරිසරය කෙරෙහි සුවිශේෂ සැලකිල්ලක් දක්වලයි ඒ කටයුතු කළේ. ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ ගැන කරුණු දේශනා කිරීමත් මැනමින් කරලා තියෙනවා ඔය සේනාසනස්කන්ධකෙහිම. භික්ෂුන් වහන්සේලාට තමන්ට කුටියක් තනාගන්නට ඕනේ නම් ඒ කුටිය තනා ගැනීමට බුදුහාමුදුරුවෝ නියම කළා නිර්ණායක ටිකක්. කියන්නේ කුටි තැනිය යුතු තැන් වගේම කුටි නොතැනිය යුතු තැන්. ඒ කුටි තැනිය යුතු තැන් විස්තර කරනකොට පැහැදිලි වෙනවා සතුන්ට, වනසිව්පාවුන්ට, මහජනයාට, ඒ වගේම ඇතැම් විට පක්ෂීන්ට, කුරුල්ලන්ට, පුරා කූඹින්ට ඔය කිසිම කෙනෙකුට හානියක් නොවන විදිහටයි ඒ ආරාම කුටි තනා ගැනීම සිදු කළ යුත්තේ. ඒ කියන්නේ පරිසරයට හානියක් නොවන පරිදි තමයි තමන්ට වාසස්ථාන වික්ෂුන් සකස් කරගත යුත්තේ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්නේ පින්නතුනි ඉන්දියාවේ හිටපු අශෝක අධිරාජ්‍ය. අශෝක අධිරාජ්‍යයා ධාර්මික බෞද්ධයෙක් වුණාට පස්සේ කරපු වැදගත්ම දේ තමයි ඔය විහාර චාරිකාවේ නිරත වීම. ඒ ඈත ප්‍රදේශවල තිබිච්ච ලෞතර බුදුහාමුදුරන්ගේ බුද්ධ ජීවිතයේ වැදගත් සිදුවීම් සිදුවෙච්ච තැන් හොයාගෙන ඔහු යනවා. ඒ තැන්වල උද්‍යාන ඇති කළා, සමහරට පොකුණු ගිමන්හල් බිහි කළා, අභය භූමි ඒවා නම් කළා, ඒ තැන්වල ගල් ටැම් ඉදි කළා. ගල් ටැම් ඉදි කළේ මොකටවත්ම නෙවෙයි ඒ ස්ථානයේ තියෙන ඓතිහාසික ශ්‍රේෂ්ඨත්වයේ වටිනාකම අන් අයට පහදලා දෙන්න. ඒ විතරක් නෙවෙයි අශෝක අධිරාජ්‍යයා තමන්ගේ ආහාර වේලට එකතු කරගත්ත මස් මාංශ වලට ඔය මොනරුන් වගේ සත්තුන් මරණ එක ටිකෙන් ටික අඩු කරලා තහනම් කළා. මා ඝාතය පැනෙව්වා කියලයි ධර්මයේ සඳහන් කරන්නේ. පින්නතුනි, ඒ අශෝක අධිරාජ්‍යයාගේ ධර්මය රැගෙන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ රටේ පාලකයා වූ දේවානම් පියතිස්ස රජතුමා මුණ ගැහෙන්නේ මේ ස්වාභාවික සරල පරිසරයක් තුලින්. ඒ තමයි අම්බස්තලය, අඹ උයන. උන්වහන්සේ ගලක් උඩ අඹ ගොමුවක ඉඳගෙන තමයි මේ දේවානම් පියතිස්ස රජතුමා අමතන්නේ. ඊට පස්සේ ලෞතර අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ධර්ම දූතයන් වහන්සේලාත් පැවිදි වෙච්ච මෙරට පිරිසත් වැඩ හිටියේ කොහෙද? මිහින්තලේ 8 සැටලෙන්හි. ලෙන් 68ක් සකස් කරලා සංඝසතු කරලා පූජා කළා. ඒ කියන්නේ ස්වාභාවික පරිසරය තමයි උරුම කලේ මුලින්ම උන්වහන්සේලාට වැඩ ඉන්නේ වස්වසන්න. අනුරාධපුරේ වෙන් කළා මහමෙවුනා උයන. බලන්න, ඒ කාලේ රජවරු උයන් මෙහි නිර්මාණය කරලා තිබුණා. ඒ අනුරාධපුරේ මහමෙවුනා උයන තමයි ඊට පස්සේ පූජා කළේ දේවානම් පියතිස්ස රජුරෝ මිහිඳු මහරහතන් වහන්සේට. ඒ මහමෙවුනා උයන ආශ්‍රිතව පස්සේ තවත් උයන් කීපයක් ගොඩ නැගුණා. රන්මසු උයන, නන්දන උයන, ජේතවන උයන. බලන්න උයන්ම කීයක් තිබුණද? ඒ කියන්නේ හරියට ධර්මය අවබෝධ කරගත්ත මෙරට වැසියාත් අර බුද්ධ දේශනාවට අනුකූලව සබාදහමට නැත්තම් ස්වාභාවික පරිසරයට ආදරය කරන්න පටන් ගත්තා. බලන්න අනුරාධපුරේ අදත් ඇවිදිනකොට පින්නතුනි කීයක් නම් පොකුණු මුණ ගැහෙනවද පූජා නගර භූමිය තුල පමණක්. ඊට පස්සේ පොළොන්නරුව වගේ රාජධානි වලට එනකොටත් ඒ ලක්ෂණ ඒ විදියටම තිබුණා.
මේ රටේ රජවරු වැව් තැනීම සිද්ධ කළා පරිසරය රැකගන්න. ඒ වැව් තනනකොට ස්වාභාවික කඳු පන්තියක් ඇසුරු කරගෙන පොළවට හානියක් නොවන පරිදි තමයි වැව් බැම්ම ආදිය බැන්දේ සකස් කළේ. මේ රටේ බෞද්ධ සංස්කෘතිය ගොඩ නැගෙන්නෙම පින්නතුනි පරිසරයත් එක්ක මුහු වෙලා. අපි කියනවනේ වැවයි දාගබයි ගමයි පන්සලයි කියලා සංකල්පයක් තිබුණා කියලා. ඒ සංකල්පය තුළ පරිසරය පුදුම විදියට ආරක්ෂා කළා. ඉස්සර පැරණි පන්සල් ආදිය හැදූ තරමක් හැදුවේ කොතනද? එක්කෝ ගලක් උඩ නැත්තම් කන්දක් මත. ඒ කියන්නේ මහජන පරිහරණයට ගත නොහැකි ස්ථානයක් තෝරලා ඒ ස්වාභාවික පරිසරය තුළ තමයි අර කියන ආරාම ඉදිකිරීම කළේ. විශාල ගල් පර්වතයක් නම් එතන වගා කිරීම ආදිය කරන්න බෑ. විශාල කඳු මත වගා කිරීම ආදිය කරන්න බෑ. ඒ වගේ තැන් තෝරලා තමයි පන්සල් හැදුවේ. අපේ රජවරු මුතුන් මිත්තෝ. පින්නතුනි බලන්න අදටත් අපි අනුරාධපුර පොළොන්නරු අතීත රාජධානිවල ඇවිදිනකොට නටඹුන් අපට පේනවා. ඒ නටඹුන් අතර ඉදිවෙච්ච ගොඩනැගිලි තියෙනවනේ. ඒ ගොඩනැගිලි තියෙන තරමක් තියෙන්නේ මොනවද? එක්කෝ ආරාමික ගොඩනැගිලි. නැත්තං රජවරුන් උදෙසා ඉදිකළ ගොඩනැගිලි. අපි කියන්නේ රාජමාලිගා. එදා හිටපු ඇමතිවරුන්ගේ නිවසක් නැත්තං ප්‍රභූවරයෙක්ගේ නිවසක් මෙච්චර කාලෙකට අපට හමු වෙනවද? හමු වෙන්නේ නැහැ. ඇයි හමු නොවෙන්නේ? ස්ථාවර ගොඩනැගිලි ඉදිකලා නම් ඉදිකලේ ආරාම පන්සල් හැටියට සහ රාජමාලිගා හැටියට විතරයි. අනිත් සියලුම ගොඩනැගිලි ඉදිකලේ අවුරුදු කීපයක් යනකොට පරම්පරාවක් තුළ ඒ අමුද්‍රව්‍ය ටික පරිසරයට හුරු වෙන විදිහටයි. ඒ වචනයෙන් කියනවා නම් අද වගේ කොන්ක්‍රීට් වනාන්තර ගොඩ ගැහුවේ නැහැ එදා රජවරු. ඒ කියන්නේ ප්‍රභූවරුන්ගේ ඇමතිවරුන්ගේ ගෙවල් අපට හමු නොවෙන්නේ අන්න ඒ නිසයි. ඉස්සර අපේ මුතුන් මිත්තෝ තමන්ට ජීවත් වෙන්න ගේ දොර හදාගත්තනම් ඒ හදාගත්තෙත් සහමුලින්ම පරිසරයට හිතකාමී විදියට නෙවෙයිද? ඒ කියන්නේ පරිසරයෙන් ගත්ත මැටි ටික තමයි බිත්තිවලට ගැහුවේ. ඒ පරිසරයට හානියක් නොවන විදියට කපාගත්ත ලී දඬු ටිකෙන් තමයි වහල හදාගත්තේ. ඒ මත සෙවිලි කලේ මොනවද? එක්කෝ පොල්ලතු නැත්තම් ඉලුක් වගේ දේවල්. කියන්නේ කලක් යනකොට පරිසරයට මුහු වෙනවා, දි รา ගිහිල්ලා පොහොර බවට පත් වෙනවා. බිම ගොම පිරිබඩ ගාලා සකස් කර ගත්ත මිසක අද වගේ ওই ටයිල් අල්ලන කොන්ක්‍රීට් කරන ක්‍රමයක් තිබුණේ නැහැ. මොන තරම්නම් පරිසරයත් එක්ක එකට මුහු වෙලා කටයුතු කළාද? ඒ කියන්නේ පරිසරයට එහෙනම් අපේ මුතුන් මිත්තු කොච්චර ආදරය කළාද? පින්නතුනි, නමුත් අවාසනාවට අපි ක්‍රමක්‍රමයෙන් බුදුදහමට පටහැනිව බුදුදහමින් විස්තර කරන කාරණා හරියට වටහා නොගෙන පරිසරයට එරෙහිව යන්න පටන් ගත්තා බහුභාණ්ඩික ජීවිත ගත කරන ගම. ඒකේ ප්‍රතිඵලය තමයි අසීමිත කොන්ක්‍රීට් වනාන්තර සමූහයකට හිමිකම් කීම. දැන් බලන්න, පුංචි දරුවන්ගේ ඉඳලා වැඩිහිටියෝ දක්වාම කියන දේ තමයි හරියට රස්නේ. ඒ කියන්නේ දරා ගන්න අමාරුයි. නිකන් කියමනට කියන්නේ ඉරවල් 7ක් පායලා වගේ කියලා. ඇයි ඒ? පරිසරයට නොඑක් විට අපි කරපු නොඑක් විදිහේ කෙනෙහිලිකම් අඩන්තේට්ටන් නිසාම දැන් අපිට පරිසරයත් ටික ටික එරෙහිව ගිහින් තියෙනවා.
මේ දැවැන්ත ඉදිකිරීම් කරන කොන්ක්‍රීට් වනන්තර හිතන්න අවුරුදු 500කටවත් කවදාවත් පරිසරයට දි รา යන මුහුවන ද්‍රව්‍යද ඒවට එකතු කරලා තියෙන්නේ. යටිනුත් ඒ විදියටම ගිනියම් වෙනවා, ඉහළිනුත් ගිනියම් වෙනවා. එතකොට අපි ගිනි කබ්බලක ඉන්නෝ වගේ දැනෙනවා. ස්වාභාවික පරිසරය තුල පුද්ගලයෙක් ගත කරන ආස්වාදනීය නිවහල් නිදහස් මානසික සුවය ඔය කියන තැන්වල දකින්නේ නැහැ. විසාදය, ආතතිය, මානසික කායික තෙහෙට්ටුව නොයේ කතන්දර අද හරියට අපි අහනවා. ඇයි? පරිසරයට ගෝචර විදියට ජීවත් වෙනව වෙනුවට පරිසරය අපට ඕන විදියට හදාගන්න ගිහිල්ලා දැන් ටික ටික පරිසරය අපට උරණ වෙලා. ඒ උරණ වීමේ ප්‍රතිඵල තමයි පින්නතුනි මේ සබාදහම තුල ගෝලීය චක්‍රීය ක්‍රියාවලිය පවා වෙනස් වීම. ඒ වෙනස් වීම කොහොමද වෙලා තියෙන්නේ? වෙලාවට වැසි නැහැ. අපි කියන්නේ කල් වැසි නැහැ. වහින්න ඕන කාලෙට නෙවෙයි අද බොහෝ විට වහින්නේ. පායන කාලෙට වහින කාලෙට පායනවා. ඇයි? පරිසරයට කරපු හානිය නිසා සබාදහම උරණ වෙලා. නොයෙක් ආකාරයේ මිනිසාට අහිතකර විස වායුන් දැන් පරිසරය තුල නිතරම සංසරණය වෙන්න පටන් අරගෙන. ඒවා පරිසරයට මුහු කළේ අපිමයි. ඒ කියන්නේ මිනිසුන් විසින්මයි. අද බොහෝ පරිසර වේදීන් සාකච්ඡා කරන මාතෘකාවක් ඕසෝන් ස්තරය පිළිබඳව. ඒ කියන්නේ සූර්යාගෙන් ලැබෙන පාරජම්බූල කිරණ මිනිස් සිරුරට අහිතකර නොවන විදියට ආවරණය කරලා තියාගත්තේ ඔය ඕසෝන් ස්තරයෙන්. එහෙත් විවිධාකාරී තාක්ෂණික ක්‍රමවේද අපි පාවිච්චි කරන්න ගිහිල්ලා එයින් නිකුත් වෙන යම් යම් විස රසායනික ද්‍රව්‍ය හරහා වෙච්ච දේ තමයි අර ඕසෝන් ස්තරයේ පළුදු වීමනේ. ඒ පළුදු වීමේ ප්‍රතිඵලය තමයි ඍජුවම ශරීරයට අර පාරජම්බූල කිරණ වැටීම නැත්තම් ශරීරගත වීම. නොඑක් පිළිකා කාරකවලට හේතුවක් වෙලා තියෙන්නේ මේ කාරණේ කියලත් වෛද්‍යවරු කියන්න පටන් ගන්නවා. එදා අපේ ගහකොළවල හැදුණු වැඩුණු ගෙඩි කොළ මල් දැන් ඒ විදියටම හැදෙන්නේ නැහැ. ඒවයිත් විවිධ වෙනස්කම්, සමහර විට රසයේ වෙනස්කම්, කෑවහම විසගතිය වැඩි වෙන්න හේතු වෙලා තියෙනවා. ඇයි? අර වැටෙන හිරු කිරණවල නැත්තම් අර කිරණවල තියෙන අහිතකර ස්වභාවයන් ඉවත් වීමට තිවිච්ච ඕසෝන් ස්තරයට හානි වීමෙන් ඇතිවෙච්ච විපාක. යම්කිසි කෙනෙක් පරිසරයට ආදරය කරනවා නම් සබාදහමට අනුගතව කටයුතු කරන්න. තමන්ගේ ජීවිතයේ එදිනෙදා කටයුතු කරනකොට සබාදහමට අනුගතව කටයුතු කරන්න. ඒක පුංචි දරුවන්ගේ ඉඳලා වැඩිහිටියෝ දක්වා කාටත් අදාළයි. ඒත් අද අපි බොහෝ විට සම එවැනි චක්‍රීය ක්‍රියාවලියක නෙමේ විසම චක්‍රීය ක්‍රියාවලියක නිරත වෙන්නේ. ඒ කොහොමද? මම ඔබට හොඳම සරල උදාහරණයක් කියන්නම්. බලන්න නින්ද කියන එක. සබාදහම විසින් මනුස්ස ශරීරයට විවේකයේ සලසා දෙන්න උරුම කරපු වටිනාම සම්පතක් තමයි නින්ද. සාමාන්‍යයෙන් වෛද්‍යවරු පවා කියනවා නිරෝගී ශරීරයකට ඒ ශරීරය තවදුරටත් නිරෝගීව පවත්වාගෙන යන්නට නම් පැය 8ක විතර නිින්දක් අවශ්‍යයි. ඒ කියන්නේ දවසේ කාලයෙන් 3න් 1ක්. එතකොට ඒ නිින්දට අපට උරුම කරලා තියෙන අවස්ථාව තමයි රාත්‍රිය. රාත්‍රිය උදා කරන්නේ සබාදහම නිින්දට තියෙන සියලු බාධා ඉවත් කරලා. නින්දට එක බාධාවක් තමයි පින්නතුනි මේ ආලෝකය. සූර්යා සංගවලා අඳුර උදා කරලා අන්න නින්දට තියෙන බාධාව ඉවත් කරලා දෙනවා.
නින්දට තියෙන තවත් බාධාවක් තමයි සතුන්ගේ හඬ. එහෙමත් නැත්නම් ഘോഷාව. ඒ ഘോഷාවත් ඉවත් කරනවා කොහොමද? සත්තු සියල්ල කූඩුගත කරලා. ඒ බාධා සියල්ල ඉවත් කරාම අපිට නින්ද කැන්දන වේලාව බවට රාත්‍රිය පත් කරනවා. එහෙනම් ඒ රාත්‍රිය තුල කල යුතුව පවතින්නේ මොකද්ද? නිදා ගැනීම. මනසට විවේකය, ශරීරයට විවේකය, එදිනෙදා ශරීරයේ ක්‍රියාත්මක ඉන්ද්‍රිය වලට අවශ්‍ය විවේකය ලබා දෙන නැත්නම් ඒ ඉන්ද්‍රිය නිවන වේලාව තමයි රාත්‍රී නින්ද. එහෙත් ඒ රාත්‍රී නින්ද අද දරුවන්ගේ ඉඳලා වැඩිහිටියෝ දක්වා කීයෙන් කී දෙනාද හරියට ගන්නෙ ශරීරයට. සෝබා දහමට එරෙහිව යමින් රාත්‍රීන් පුරාවට විවිධ තාක්ෂණික උපකරණත් එක්ක නිදි වරාගෙන කටයුතු කරන හැටි පේනව නේද? ඒ දිගින් දිගට වෙන නිදිවැරීම නැත්තං සෝබා දහමට එරෙහිව යාම නිසා අවසානයේ ඒ පුද්ගලයෝ මානසික රෝගීන් බවට පත් වෙනවා. අධික කේන්ති යන පුද්ගලයෝ බවට පත් වෙනවා. රාත්‍රියට සෝබා දහමට එරෙහිව ගිහින් ඒ විදියට නිදිවරන අය උදෑසනටත් කරන්නේ සෝබා දහමට එරෙහිව යන ක්‍රියාවලියක්මයි. ඒ කොහොමද? සාමාන්‍යයෙන් උදෑසනක් කියන්නේ නින්ද ඉල්ලන වේලාව නෙවෙයි. පරිසරය ප්‍රබෝධමත් වන වේලාව. ලාහිරු රැස් වැටිලා සීල් තනකොළ ඒවයි පිනිබිඳු දිලිසෙන වේලාව, මද පවන හමන වේලාව, සතුන්ගේ කූජනය ඇහෙන වේලාව, මේ සියල්ලම පුද්ගලයාගේ මනස, ගත, සිත දෙකම ප්‍රබෝධමත් කරන අවස්ථාව. ඒ වෙලාවට අවදි වෙලා ඒ පරිසරයේ තුල දෙන දායාද අත්විඳින්න ඕන මේ මනසත් මේ ශරීරයත්. එහෙත් අපේ බොහෝ තරුණ දරුවෝ රාත්‍රියේ නිදිවරල සෝබා දහමට එරෙහිව ගිහිල්ලා උදෑසන ඒ අපි කියන්නේ ඇරියස් කවර් කරනවා කියලා. ඒ අඩුපාඩු නින්ද හදාගන්න අල්ලන්නේ කොතනින්ද? අර හිමිදිරි උදෑසන කාලය. ඒ කියන්නේ මනස නින්ද නොඉල්ලන වෙලාවට අපි බලෙන් මනසට නින්ද දෙන්න යනවා. මේ විසම චක්‍රීය ක්‍රියාවලිය දිගින් දිගට සිද්ධ වෙනකොට පින්නතුනි අන්න මනස පුද්ගලයාගේ ක්‍රියාකාරී කටයුතු වලින් නැත්තම් පාලනයෙන් බැහැර වෙනවා. ඇයි? මනසට ඕන දේ නෙවෙයිනේ අපි කරන්නේ. මේක දිගින් දිගට සිදුවීමේ ඊළඟ ප්‍රතිඵලය තමයි ඔහු ආතතියෙන්, විසාදයෙන්, සමහරට මානසික රෝග ලක්ෂණ වලින් පෙළෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එවැනි නිදිවරණ පුද්ගලයන් හරි ආවේගශීලීව හැසිරෙන හැටි අපි ඕන තරම් දකිනවා. කතා කරනකොට රළු පරළු විදියට කතා කරන හැටි අපට ඇහෙනවා. ඇයි? මානසික විභේදනයක් සිද්ධ වෙලා. ඒ නිසායි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ පරිසරයත් එක්ක ජීවිතය පවත්වාගෙන යන්න. වනරෝප සූත්‍රයේ දේශනා කරනවා ආරාම, වනගොමු ආදිය සකස් කරන පුද්ගලයෝ, මල් වතු උයන් වතු හදන පුද්ගලයෝ, පාලම් බූක්කු ආදිය සකස් කරන පුද්ගලයෝ, ඒ තැන්වල ජල උද්‍යාන නැත්තම් ජල පොකුණු ආදිය සකස් කරන අය ඒ කාන්තේන්ම සදා පින් වැඩෙන පින්කම් කරන පුද්ගලයෝ වෙනවා. එවැනි පින්වන්ත පුද්ගලයෝ මරණින් මතු සුගතියෙහි උපදිනවා, දෙව්ලොව උපදිනවා. ඔය මග මානවකයාගේ කතාව එහෙම පින්නතුනි අහලා ඇතිනේ. සක්‍ර සම්පත් ලබන්නේ මේ මනුස්ස ලෝකේ ඉඳිද්දී බාහිර පරිසරයට ආදරය කරමින් යම් යම් ක්‍රියාවල නිරත වීමේ ප්‍රතිඵලය හැටියටයි. ඒ නිසා සැබෑ බුද්ධ ශ්‍රාවකයෙකු නම් ඒකාන්තයෙන්ම පරිසරයට ආදරය කරන පුද්ගලයෙක් බවට පත්විය යුතුමයි. නොයසේනම් ඔහු බුද්ධ ශ්‍රාවකයෙක්, බුදු හාමුදුරුවන්ගේ සැබෑ අනුගාමිකයෙක් වෙන්නේ නැහැ. වනරෝප සූත්‍රය තුළ පැහැදිලි කරන්නෙත් ඒ කාරණීමයි. එහෙමනම් ඒ කාරණයයි
අද දේශනාවට මා මාතෘකාව හැටියට තෝරගත්තේ පරිසරයට ආදරය කරන පරිසරය සුරකින යහපත් පුරවැසියන් හොඳ බෞද්ධයන් හැටියට ජීවිතය ගෙන යන්න අධිෂ්ඨානය කරගනිමු. ඒ සඳහා සියලු දෙනාටම කායික ශක්තිය මානසික ධෛර්යය ලැබේවා කියලා සාදු කියමු. ධර්මදේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි. 2021 ඔක්තෝබර් මාස 10 වෙනි දින අභාව ප්‍රාප්ත වූ කොළඹ ආනන්ද විශාඛා රාජකීය විද්‍යාලයන්හි ආචාර්යවරියක ලෙස සේවය කළ සුනන්දා රෝහිණී ගුණතිලක මැතිණිය වෙනුවෙන් එතුමියට පින් අනුමෝදන් කිරීම, එතුමිය සිහිපත් කිරීම, එතුමියගේ භව ගමන සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීම අරමුණු කර අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ එතුමියගේ පාසල් මිතුරයන් පිරිසක් වන තරංගා ලොකුගේ පුෂ්පිකා බේරත්න, පද්මා ප්‍රැන්සිස්කු සමග අජිතා රණවීර ප්‍රධාන පිරිස. මේ අය දායකත්වයට එක්වන්නේ පිළියන්දල දම්පේ තුඩුව වෝටවිව් 3353 නිවසේ සිටයි. මිය පරලොව ගිය ආදරණීය පියාණන් වික්ටර් ගුණරත්න සහ ආදරණීය මෑණියන් බිම්බා ගුණරත්න මැතුණිය ප්‍රධාන පවුලේ නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන් සිහිපත් කිරීම, ඒ අයට පින් අනුමෝදන් කිරීම, ඒ අයගේ භව ගමන සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීම, එමෙන්ම සුජීවත්ව සිටින දූදරු මොනපුරු මිනිපිරියන් ඥාතීන් හිත මිත්‍රාදීන් සියලු දෙනාට සෙත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම සහ රට වෙනුවෙන් දීපදූ සියලුම රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණ ඇතිව ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ හෝකන්දර දකුණු හෝකන්දර ප්‍රජාමණ්ඩල මාවත 123න් 22 නිවසේ පදිංචි ප්‍රියන්තිනී බුලත්ගම මහත්මිය, කමල් බුලත්ගම මහතා ප්‍රධාන පවුලේ සියලු දෙනා විසින් 2022 අප්‍රේල් මාසයේ 10 වෙනි දින උපන්දිනයේ දෙන, ඒ කියන්නේ අද දවසේ උපන්දිනය සමරන බණ්ඩාරගම පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාර්යිනී නන්දා කුමාරසිංහ මැතිණියගේ ජන්මදිනය සිහිපත් කරමින් එතුමියට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කිරීමේ අරමුණ ඇතිව අද ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ එතුමියගේ දූදරු පිරිස, මුණුබුරු මිනිබිරියන්, ඒ වගේම නැසී ගිය ධනපාල කුමාරසිංහ පියාණන්ට දෙපාර්ශවයේ මව්පියන් ප්‍රධාන මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම, ඒ අය සිහිපත් කිරීම, ධර්මදේශනාව පවත්වන ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරමින් අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ අද දින උපන්දිනය සමරන නන්දා කුමාරසිංහ මහත්මියගේ දූදරු මුණුබුරු මිනිබිරියන් පිරිස. මේ අය දායකත්වයට එක්වන්නේ බණ්ඩාරගම පිළියන්දල පාර පළමු පටුමග 37/8 නිවසේ සිටයි. ජාතික කෞතුකාගාරයේ සේවය කර විශ්‍රාම ලබා මියගිය ආර්.ඒ. සෝමපාල මහත්මයා ස්වාමි පුරුෂයා සිහිපත් කර එතුමාට පින් අනුමෝදන් කිරීම, බී.ජේ. මිස්සප්පුහාමි පියාණන්, යූ.ඒ. එංගනෝනා මෑණියන්, ඩී.ඒ. රන්සොහාමි ආච්චි අම්මා, යූ.ඒ. අබිලින්නෝනා පුංචි අම්මා, බී. යොහානා හාමි නැන්දනිය, බී. සීමන් වැඩිමහල් සොහොයුරා, බී. හේමපාල බාල සොහොයුරා, මිලී හේමවතී වැඩිමහල් සොහොයුරිය, කුසුමාවතී බාල සොහොයුරිය, මේ අය සිහිපත් කිරීම, මේ අයට පින් අනුමෝදන් කිරීම, මේ අයගේ භව ගමන සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීම, අපවත් වී වදාළ අභිධර්ම විශාරද අතිපූජනීය යාගොඩ ධර්මප්‍රභා ස්වාමීන් වහන්සේ සිහිපත් කර උන්වහන්සේට පින් අනුමෝදන් කිරීමත්, අපවත් වී වදාළ හැවනිවල පල්ලේ තුත්තිරිපිටියේ අතිපූජනීය ධම්මසිරි ස්වාමීන් වහන්සේ සිහිපත් කොට උන්වහන්සේට පින් අනුමෝදන් කිරීමත්, පවුල්වලට සහ සම්බන්ධ සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරමින් අද දවසේදී ධර්මදේශනයේ දායකත්වයෙන් කටයුතු කරනවා පස්යාල කලල්පිටිය පල්මඩ ගෙදර 97 නිවසේ පදිංචි බී.ජී. නන්දාවතී මහත්මිය ප්‍රධාන පිරිස. මීළඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේට පුණ්‍ය අනුමෝදනාව සඳහා. එසේනම් අද මේ පින්කමේ දායකත්වය දක්වන්නට යෙදුණු ඉහතින් නම් සඳහන් කළ පින්වත් සියලු දෙනාගේම අරමුණු සඵල වේවා.
මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. සුජීවත්ව වාසය කරන සියලු දෙනාටම නිරෝගී සුව චිරජීවනය ලැබේවා. බණ ඇසූ ඔබටත් ඒ වගේම ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිතුමන් ඇතුළු ආයතනික කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාටමත් නිරෝගී සුව චිරජීවනය ලැබේවා. උතුම් නිවනේ සැනසීම ලබා ගන්නට දෙවියන් සහිත අපි සියලු දෙනාටමත් මේ උදාරතර පින් බලය ශක්තියක් වේවා කියලා සාදු කියමු. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. ධර්මදේශනය පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ බොරලැස්කමුව කටුවාවල පරම ධම්ම විසුද්ධාරාමාධිකාරී පැපිලියාන සුනෙත්‍රා දේවී පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවෙනාධිපති පූජ්‍යපාද ගොම්බද්දල දමිත ස්වාමින් වහන්සේ. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙවැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් කැමති නම් ඔබට පිළිවන් අපිට කතා කරන්න අපේ දුරකථන අංකය 0112 69 71 40. මෙම ධර්මදේශනය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ YouTube නාලිකාව ඔස්සේත් ඔබට සවන් දෙන්නට පිළිවන්. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.